ආවෙන් ඉන්නේ තැන එළුවෙන් ඉන්නවා තේරුමක් නැහැ කියන්නේ දුස්චරිත ගති නිසා. සැල ලිහිනියා කියලා කියලා උපදිනවා. ඉනේ තිබෙන හෙද්ද පවා ඉවත් වෙලා දන්නේ නැහැ. සැලිච්ච හිතකින්, ලෙහුණු හිතකින් ඒ විදිහට ඉන්නේ කෙනාට කියලා සැල ලිහිනියා කියනවා වූ ಜಾතිය උපදින සංඛාරය යෝගයි. ওই සිංහල හැම නමකින්ම පෙන්නනවා ಜಾතියෙන් සංඛාරයේ හැටි. සංඛාරයේ යම්සේද අනුකූල ಜಾතිය ඔය ආකාරයි. අනුන්ට ගිනි දීපු, දාහේ දීපු. ඒ බඳු අය අනුන්ට ගිනි දුන්න නිසා ගිනි අපායට ගිහිලා උපදිනවා. අපා කියන්නා වූ යම් කිසි පහත්යයි එපායයි කියලා අපි වචනයක් කියනවා. අන්න එතන එකතු වෙච්ච තැන, එපා දේවල් එකතු වෙච්ච තැන. එපා අය අපාය. අය කියන්නේ එකතු වෙලා. අනේ එපා මට එපා ගහන්න එපා බනින්න එපා ගිනි තියන්න එපා පුච්චන්න එපා. අනේ එපා එපා කියනවා මෙතන එකතු වෙලා තියෙන්නේ. ඒවා එකතු වෙච්ච තැන එපා අය තමයි අපාය කියන්නේ. එතන ගිහිලා උපදිනවා එපා කියද්දි ගිනි දීපු අය. ගහන්න එපා කියද්දි ගහනවා, බයින්න එපා කියද්දි බයිනවා, මරන්න එපා කියද්දි මරනවා. අන්න ගිනි දීපු නිසා ගිනි කන්න ගිහිලා උපදිනවා ගිනි අපායක ගිහිලා. අන්න නිරේට යන අය. එතකොට Tamanට කරන්න පුළුවන්කම තියෙද්දි අනුන් දෙන දේ කාලා බීලා අගේ කාලේ ගෙවන කොටසක් ඉන්නවා. අනුන්ගෙන් කන්න තමන්ගේ නැති බොරු කියනවා, නැති අඩුපාඩුකම් කියනවා. අනුන්ට අතහොලා ජීවත් වෙන පරහේ අත කියන්නා වූ කොටාසය කියන පරහේ අත කියන එක තමයි പ്രേත කියන කොටාසයට යන්නේ. පරහේ අතය പ്രേතය. තමන්ට පුළුවන්කම තියෙනවා රස්ති ආදු වෙවි ඉන්නවා කාලේ කකා ඉන්නවා. ධාරිය මහන්තියෙන් හරි හම්බ කරලා අනිකා ගෙනත් දුන්න දා කිසිම අසාධාරණ ගැන හිතන්නේ නැහැ. පුළුවන් තරම් කාලා බිලා වනසනවා. මෙන්න මේ જાතියේ ගති ලක්ෂණ දිනා പ്രേත ගති ලක්ෂණ පරහේ අත ගති ලක්ෂණ പ്രേත ගති ලක්ෂණ. പ്രേත වෙලා උපදිනවා. තමන්ට සූර වීර විදිහට වැඩ කරන්න පුළුවන් බලය තියෙනවා, හැකියාව තියෙනවා. ඒ වුණාට කම්මැලිකමට අනුන්ගෙන් වැඩ කරගන්න බලාගෙන ඉන්නවා. ඔහි බුදිය ඉන්නවා. සූර භාවයෙන් වැඩ ගන්න නැතුව අනුන්ගේ දේ කරගෙන කාලා ඉන්නකොට අන්න එයාට කියනවා සූර භාවයෙන් වෙන් නැතුව ඉන්නකොට අසුරයා වෙලා ඉන්නවා. අසුරනිකාය ගිහිලා උපදිනවා. ඔන්න නිරේය പ്രേත විශේෂ තිරිසන් යෝනි අසුරනිකාය කියන හතරේ උපදින සංඛාර ගොඩ නැගෙන හැටි. දැන් මේවා ඔක්කොම අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ ලෝකේ සුන්දරයි කියලා හිතාගෙන සුන්දර ලෝකයක අල්ලගෙන ඇලිලා ගැටිලා මුලා වෙලා කරපු වැඩ නිසා ගොඩ මඩ කියන මේ දෙකේ නෑ ගොඩදිය කියන දෙකේ උපදින ඔන්න ඔය සතර අපාගත ලෝක සත්‍යය උපදින ගති ලක්ෂණ වූවයි. ඔව්. අන්න ඒක. ගොඩ ගහගෙන. ඒ ගොඩෙන් තමයි එතෙන්ට යන්නේ. දැන් ඉතින් අපි දන්නවා නම් මට ඔය කියන්නා වූ අයුතුකම් අසාධාරණකම් කරන මානසිකත්වයක් මල් ළඟ නැහැ. මට එච්චර මේවා ඔය අයුතුකම් අසාධාරණකම් කරලා රැක ගන්න දරා ගන්න වටිනා දෙයක් මේ ලෝකේ නැහැ. මේ නිස්සාර ලෝකයේ තුල හරයක් නැති ලෝකයේ තුල මම මොනවට ඔය අයුතුකම් අසාධාරණකම් කරන්නද කියන මේ අදහස ආපු නිසා යම් කිසි පුද්ගලයෙක්ගේ මෙන්න මේ පහත් ගතිසිරිත් ටික නැති වෙලා ගියා නම් Taman දන්නවා තමා තුළ අනුන්ට ගිනි දෙන ගති නෑ නේද? එහෙනම් නිරයට යන්න මට හේතු නෑ. හරස් හතර යන තිරස් විදියට වැඩ කරන්නා වූ පහත් වැඩ කරන ගති ලක්ෂණ මල්ලගේ නැත්නම් තිරච්ඡාන උපදින තියෙන ගති ලක්ෂණ මල්ලගේ නෑ. මගේ හැකියාව පුළුවන්කම තියෙද්දි මං අනුන් කන්න ගසා කන්න බලා ඉන්නේ නැත්නම් පරහේ යත හේවත් പ്രേත ගති ලක්ෂණ මල්ලගේ නෑ. මට බල පුළුවන්කාරකම මට හැකියාව තියෙද්දි අනුන්ගේ වැඩ ගන්න જાතිය වහල් කරන ගන්න જાතිය කෙනෙක් නෙමෙයි නම් මං අනුන් වහල් කරගන්න කෙනෙක් නෙමෙයි නා. මට අසුරව උපදින්න හේතු නැහැ. එහෙනම් මම සතර අපායේ මේ හේතුවේ නිදහස් කියලා සෝවාන් පුද්ගලයා දැනගන්නවා. මට උපදින්න හේතු නැහැ මෙන්න මේ හේතුව. පරිච්ඡාමපන්නව දකින්නවා. මේ හේතුවේ මේ ඵලයේ මේ හේතු නිරෝධ නම් මේ ඵලයේ නිරෝධයි. ওই ධර්මයේ අද මතු වුණා. අද මිනිස්සු හොඳට දැනගන්නවා මට උපදින්න තියෙන්නේ කොතනද මං කරන වැඩි. කාගෙන්වත් අහන්න ඕනේ නැහැ මං උපදින්නේ කොතනද කියලා. මොන කොට්ටාසයේද මං උපදින්නේ කියන කොතනින් බලාගත්තේ. අනුත්තරයි. යෝ පටිච්චසමුප්පාදං පස්සති. සෝ මං පස්සති. ඔන්න දකින්නේ. අන්න ඒකයි කියන්නේ. ඔක තමයි ප්‍රවෘත්ති සංකාර ප්‍රවෘත්ති චක්‍රය. ඉතින් පටිච්චසමුප්පාද චක්‍රය යන්නේ හැටි කියන්නේ. ඔක තමයි මෙලොව ප්‍රවෘත්ති જાති හට ගන්න පටිච්චසමුප්පාද චක්‍රය යන්නේ හැටි. ඔව්. ඔව්. ඒක ඒ අකුසලෙන් කිව්ව මෙයා මේ මෙහෙම අකට ඉඳලා ඒක
නැති ඒක හරි දැන් මෙහෙමයි. යම් කිසි කාරණයකට මුල් වෙන ප්‍රධාන කාරණයක් තියෙනවා. අන්නේ ප්‍රධාන කාරණේ මුල් කරගත්ත අතුරු කාරණේ විතරයි ලෝකයට පේන්නේ. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක් කෙනෙකුට කෙනෙක් කොටවන්න යම් කිසි දෙයක් කරන්නකොට. දැන් එයා බලාපොරොත්තු වෙන්න පුළුවන් මට සැප සම්පත් ගන්න බලාගෙන හිටිය අහවල් උන්ගේ. උන් ඒක කලේ නෑනේ. උන්ට හොඳ පාඩමක් උගන්වන්නකෝ කියලා. තමාගේ ප්‍රධාන අදහස දෙවෙනි කරලා හිටන් ඒකට වාඩුව ගන්න දෙවෙනි කාරණයක් ඉදිරිපත් කරනවා. මෙන්න මෙහෙම කරගත්තාම ලෝකයට පේනවා පිටින් පෙන්නපු වාඩුව. ඒකට මූල වෙච්ච හේතුවගේ අභ්‍යන්තරේ හැදිලා තිබුණ කාරණේ අන්න අර ප්‍රේත වෙන්න හේතු වෙච්ච එක. තමා හොඳට ඉඳලා අනුන්ගෙන් ජීවත් වෙන්න හිතෙච්ච හිතක් තීච්ච කෙනෙක්. Tamante ඒක කරගන්න බැරි වුණා. ඒකට විරුද්ධ වෙච්ච අයට පලි ගන්න අර වගේ කරනවා. යාගේ මූල සිද්ධාන්තය කියන්නේ දෙවෙනි ක්‍රියාවට අතන දැන් පේන්නේ. අනේ එකයි. දැන් පේන එක එහෙම වුණාට මුලදී කරලා තිබිච්ච එක අවිද්‍යාවෙන් වැහිලා. ඒකෙන් පේන්නේ. අවිද්‍යාව නිසා නරක දිනුනේ ගත්තා. ඒකයි. ඉතින් අවිද්‍යාව පත්‍ය සංඛාරා කිව්වෙත් ඔන්න ඔතන. ඉතින් ওই විද්‍යාව ඇట్లా විවෘත වෙලා තිබුණා නම් අපි දකිනවා പ്രേතව උපදින්නේ මෙහෙම කළොත් මේ ගති ලක්ෂණයට, නිරේ උපදින්නේ මේ ලක්ෂණයට, අසුර වෙලා උපදින්නේ මේ ගති ලක්ෂණයට, ඒ වගේම තිරිසන් වෙලා උපදින්නේ මේ ගති ලක්ෂණයට. ඒ ඔක්කොම අපි දකින්න ඕන. ඒකෙම නෙපෙන්නේ പ്രേත වස්තු, විමාන වස්තු වෙන තමයි ලෝකේ ස්වභාවය ඉස්සෙල්ලා පෙන්නේ. 500ක් මගපල ලැබුවා මේ. පළවෙනි දේ. ඒකකොට කොච්චර බොහෝ කොටම භාවිතා කළේ പ്രേත වස්තු, විමාන වස්තු ආදී වශයෙන් ඒ සත්ව වෙලා പ്രേත වෙලා හිටපු හේතුවයි. ඒකයි ස්වභාවයයි ඒ தත්ත්වයටපත් වෙච්ච හැටි ඔය විදියට. වකුටු කරන සංඛාරයන් මුල් කරගෙන වකුටු වෙන අත්බැව් ලබාගෙන උපදිනවා කියලා මේ බුද්ධ දේශනාවේ පෙන්නලා තිනවා. ඕකේ මූල ධර්ම. වකුටු සංඛාර, වකුටු වෙලා ඉන්න සංඛාරයන් නිසා වකුටු වෙන අත්බැව් ලබන්න හේතු වෙනවා කියලා. ත්‍රිපිටකය තුල පෙන්නලා තියෙනවා. එහෙනම් ඒකෙන් පේනවා සංඛාරය යම්සේද જાතිය ඊට අනුකූලයි. දැන් හුඟ දෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙහෙම දෙයක්. ඔය කරන විග්‍රහය බුදුදහමේ කිසි පොතක අපි දැක්කේ නැහැ නේ කියලා. මෙහෙම කියන්න පුළුවන්. කාරණේ පිළිගන්න හේතු තියෙනවා. නමුත් ත්‍රිපිටකයේ පොතක මෙච්චර කාල අපි දැක්කේ නැහැ කොහෙවත්. ඇයි ඒ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම දෙයක්. යම් කිසි කෙනෙකුට උඩ ඇඳුමක් යට ඇඳුමක් කමක් නැහැ මොනවා හරි මහලා දෙන යම්කිසි ඇඳුම් මෝස්තරකාරී ඇඳුම් මෝස්තරයක් නිපදවා දෙනවා. දැන් එයා මේක ඉන්නේ අදින හැටි තියා දීලා තියෙනවද? ඒකත් කියා දෙන්න බෑ. ඒක අපිට දැනගන්න පුළුවන් දේවල් ඒ විස්තර කරන කෙනා කියන්න ඕනේ නැහැ. යම්කිසි කෙනෙකුට යම්කිසි දෙයක් අපි හිතමුකෝ යම්කිසි භාණ්ඩයක් දෙනවා. එළවලුවක් හරි කමක් නැහැ, පළතුරක් හරි කමක් නැහැ මොනවා හරි ගෙනත් දෙනකොට. මේක රසවත් කෑමක් හරි රසයි මේක වේලා බලන්නකෝ කියලා දෙනවා. ඉතින් එයා ඒ දෙන එක නා ඒ වෙලෙන්ද හරි දෙන එක නා උයන හැටි තියා දෙන්න ඕනේ උයන දන්න අය. ඒ වගේ ශ්‍රාවකයෙක් වශයෙන් යම් කෙනෙකුට යමක් ගෝචර වෙනවා නම් ශ්‍රාවක නුවණකට බුදුරජාණන් වහන්සේ ඒව විස්තර කරන්න ගියේ නැහැ. අවශ්‍ය නැහැ විස්තර කරන්න. ශ්‍රාවකයෙකුට ගෝචර කරගන්න බැරි යමක් තියෙනවා. අන්නේ ටික ගෝචර වෙන මට්ටමට විග්‍රහ කර දීම විතරයි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ සිද්ධ කරන්නේ. ලෝතර බුදුරයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්න ඕනි. අනික් අයට කරන්න බැරි දෙයක් කරලා දෙන්න නිසා. අනික් අයට කරන්න පුළුවන් ඒවා කර කර කාලය ගෙවන්න නෙමෙයි. මෙන්න මේ නිසා බුදුරයන් වහන්සේ ශ්‍රාවකයන්ට යමක් කියන්න පුළුවන් නම් කරන්න පුළුවන් නම් නුවණකින්. ඒ මට්ටමට මාතෘකා විතරක් දීලා නිහඬ වුණා. පටිසම්භිකාවේ කරන්න පුළුවන්. ඒ බඳු පිරිසක් හිටපු නිසා ඒ ශ්‍රාවක ගෝචර ඥානීයට ගෝචර බව බුදුරයන් වහන්සේ දන්න නිසා මූලික වශයෙන් අභිධර්මයේ අවශ්‍ය කරන මූලික ටික විතරක් හැරියුත් හාමුදුරන්ට පෙන්නන නතර කරන්න හේතුව කියන්නේ ඔන්න ඕකයි. මාතෘකා පාළිය දේශනා කළා හැරියුත් හාමුදුරුවෝ. මාතිකා.
ඒ ටික තමයි සරියුත් හාමුදුරුවෝ විග්‍රහ කරලා දුන්නේ. ඉතින් අහනවා බුදුරජාණන් වහන්සේ දීපු දහමක් නෙමෙයි කියන්නේ මොකද? බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ගෝචර දහමක් උන්වහන්සේ දේශනා කරන්න කාලය ගෙව්වේ නැහැ. හැම වෙලෙම ඔය දුන්නා. පෙළ මූලික අවස්ථාව. මාත්‍රිකා මුල් කරගෙන මාතිකා පාළි වශයෙන් දේශනා කළා. දේශනා කළා. දුතුමාතිකත් එක මාත්‍ර. අනිත් ආදි වශයෙන්. ඉතින් මේ වෙලාවේදී මොකද කරන්නේ? මේ සුදුසු දේ අරගෙන සුදුසු පිරිස නැන සුදුසු ශ්‍රාවකයන් වහන්සේලා ඒවා විග්‍රහ කළා. සමහරවිට විග්‍රහ කළාට පස්සේ උන්වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා ශ්‍රාවිකාවන් වහන්සේලා පාව. දැන් ඔය ධම්මදින අතරින් වහන්සේ. සැකනම් එහෙම ගිහිල්ලා මේක බුදුරන් වහන්සේගෙන් අහන්න ගියේ. බුදුරන් වහන්සේ කියනවා මම කිව්වත් ඔච්චරයි. ତොර සාරිපුත මහා ප්‍රඥයි ධම්මදින්නා මහා ප්‍රඥයි කිව්ව හැටියට පිළිගන්න. මම කිව්වත් ඔච්චර තමයි. මෙන්න මෙහෙම බුදුරන් වහන්සේ අනුමත කරනවා. ඉතින් එහෙම දේශනා හුඟා තියෙන අපේ පෙළ දහම. මොකද හේතුව කෙටියෙන් කරන දේශනා විග්‍රහ කරලා විග්‍රහ කර දේශනා කරන්න. සාරිපුත්ත දක්ෂයි කියලා බුදුරන් වහන්සේම දේශනා කරනවා. ඒ නිසා වැඩි හරියක් දේශනා සරියුත් හාමුදුරුවෝ. ඒ වගේම මහා කොට්ටිත හාමුදුරුවෝ දක්ෂයි. මොහොම පෙන්නලා තියෙනවා. එකින් එක. ඉතින් ඒ බඳු නිසා ඒ බඳු ශ්‍රාවකයන්ට දේශනා කරන්න පුළුවන් විදිහේ ඒවට. ධම්මචක්කපවත්තනොත් එපා. ඔව් සත්‍යයි බංග සූත්‍රය වශයෙන් විග්‍රහ කළේ. ඒ වෙලාවෙත් එන්නේ මා විසින් දේශනා කරව ධර්මචක්කපවත්තනේ. අර විදිහටම ඔව් විග්‍රහ කරලා දුන්නානේ. සලක්කන විවරණ විභජන ඔය ආදි වශයෙන් බලලා උත්හානි මේ ආදි වශයෙන් කරන්න පුළුවන් කියන එක. මේක එකින් එකට සෑහළු කරලා හරියාකාරව පෙන්වන්න, විවරණය කරලා දෙන්න, බෙදලා පෙන්වන්න, විග්‍රහ කරලා පෙන්වන්න මගේ මේ සාරිපුත්ත දක්ෂයි. ඉතින් ওই විදිහට හොඳට පැහැදිලි කරලා පෙන්වනවා. ඉතින් ඒ නිසායි දක්ෂදී දකින්නේ බුදුරන් වහන්සේගේ සර්වඥතා ඥානියට, අනාවරණ ඥානියට. ඒකත් බුද්ධ වචනයි. ඒකනේ බුද්ධ දේශනාවයි. ඒක මුකුත් කියන්න දෙයක් නෑ ඊට පස්සේ. ඉතින් එහෙනම් ඒ බඳු දේශනා කරන්නා බුදුරන් වහන්සේ දේශනා කළා මේ අහවල් දෙයට දක්ෂයි කියලා දක්ෂ නිසාම දක්ෂයි කියනවා මිසක්. අදක්ෂ නම් දක්ෂයි කියලා බුද්ධ වචන කඩවෙන්න එහෙම දේශනාවක් නෑ. එහෙනම් ඒක කිසි ආකාරයෙන් සැකයක් හිතන්න දෙයක් විමතියක් හිතන්න දෙයක් නෑ. අභිධර්මී වුණා බුදුරන් වහන්සේ කොතෙන්ද කියලා කියන්න දෙයක් නෑ ඒක. මූලික වශයෙන් හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා. දැන් බ්‍රහ්ම විහාරයෙන් වාසය කරන බ්‍රහ්ම වඩවත් වෙනවා. අන්න ඒකයි. බ්‍රහ්ම විහාරීය වාසය කිරීමෙන් බ්‍රහ්මත්වයටපත් වෙනවා. මේ හැම එකක්ම ඔය ආකාරයෙන් එකිනෙකට විග්‍රහ වෙන්න ඕන. තථාගත විහාරයේ මේ මහා බෝසත් සිතකින් පාත් ඒ තත්ත්වයට මතුවලා එනවා. ඒකයි. දැන් තථාගත කියන වචනේ බුදුරජාණන් වහන්සේට වෙන් කරපු තැනක් තියෙනවා. රහතන් වහන්සේ පෙන්වන්න වෙන් කරපු තැනක් තියෙනවා. අරියතුන් වහන්සේලා පෙන්වන්න තථාගත කියන වචනේ ගත්තා. බුදුරජාණන් වහන්සේ විලින් විශේෂයෙන්ම තථාගත කියන වචනේ අරගෙන තියෙනවා. තත කියන්නේ යම්කිසි සත්‍යතාවයට, ස්ථිරතාවයට ගත වුණා නම් එතනපත් වුණා. ස්ථිරත්වයටපත් වුණ අර්ථයෙන් තථාගත කියන එක අරියතුන් වහන්සේටත් කියනවා. සියලුම දේක තත්වාකාරයන් දැන ගැනීමටපත් වුණා වූ ගතියට බුදුරජාණන් වහන්සේට තථාගත කියනවා. එimhe එකින් එකට තථාගත කියන වචනේ එක එක අර්ථ ශ්‍රාවකයන් තථාගත කියන එක අර්ථයකින් බුදුරජාණන් වහන්සේට තථාගත කියන තව අර්ථයකින් ওই විදිහට ක්‍රමයක් තියෙනවා. සමාධිය කියන එක තියෙනවා මේ යන ගෝවාන් වන මාර්ගයේ විතරම තියෙනවා. ඔව්. ඔය දෙක අතර සමාධියලා ධ්‍යාන උපදින එහෙම ගිහිල්ලා සෝවාන් නෑ. ඒක දෙකක්. ඉහාත්ම සුඛ විහරණය කියන එක ධානා මාර්ගය. ධානා සමාපatti ක්‍රමයේ වෙනයි. සමාධි කියන්නේ සමයට ඇදී හිටින හේයි සමාධි කියනවා. යම් සමයකට ඇදී හිටියේද ඒ සමාධියයි. දැන් සමාධි කියන්නේ සියල්ලම මේ පිනෙන් මතුවෙච්ච කුසලයෙන් මතුවෙච්ච දේවල් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටියේ මිත්‍යා සමාධියක්ම තියෙනවා. සම්මාදිටියේ සම්මා සමාධියක්ම තියෙනවා. ආරි සම්මාදිටියේ ආරි සම්මා සමාධියක්ම තියෙනවා. සමාධි කියන වචනේ නිරුක්තිය. සමයට ඇදී හිටින්නේ සමාධි. සමයට ඇදී හිටින අර්ථයෙන් සමාධි කියනවා. ඒකයි සමාධි කියන කියන්නේ. ඈ? සමය කියලා කියන්නේ අපි යම්කිසි වැඩපිළිවෙලක් කරනවා නම් ඒ වැඩපිළිවෙලට කොටුුනේ යම්කිසි පදාතියක් යම්කිසි තියෙන වැඩපිළිවෙලක්. අදහස් මාලාවක් තියෙනවා.
අන්න ඒකට කොටු වෙලා ඒ තුල පිහිටනවා නම් ඒකට සමාධිය කියනවා. දැන් අපි හිතමු යම් කිසි ධර්ම අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ. බලු ධර්ම ඇසුරු කරුවා නම් යම් කිසි පුද්ගලයෙක්. උට බලු සමාධියක් හට ගන්නවා. බේබදු ධර්මයේ යන යමක් ඇද්ද? ඒක ඇසුරු කරපු කෙනාට. බේබදු සමේත ඇදී සිටින නිසා බේබදු සමාධිය කියනවා. සමාධිය කියන්නේ ඔක්කොම දේව සමාධියට ඇතිවන භවය. බේබදු භවයේ. ඒ සමාධිය නිසා බේබදු ඥානයක් හට ගන්නවා සමාධි ඥාන. ඒකත් මිත්‍යා සමාධි ඥානය. ඒක එක්ක සතර පායක උතුම්නේ. ඔව් සතර පායට ඒකාන්තයෙන් හේතු වෙනවා. සමාධි ඥාන මට්ටම් කියන්නේ සෝවාන් ඊට පස්සේ හට ගන්නව දේවල් ටිකක් නේ. නේ සෝතාපන්න ඵලය කියන එක මේ ආර්යේක් වීමේදී අත්‍යවශ්‍යම කාරණයක්. වැදගත්ම කාරණයක්. එතෙන්දී මේ සෝතාපන්න කියන தත්ත්වයටපත් වුණ කෙනාට තමයි ඇලීම් ගැටීම් දෙක දුරු කරලා ඒ ආර්ය සමයටපත් වීමේ භාවනාව තියෙන්නේ. දස්සනේන පහතබ්බ භාවනාය පහතබ්බ දෙක. තමයි අර මේ අන්න ඒකයි. භාවනාවක සමාධි මට්ටමට යන්නේ එහෙමයි. ඔව්. දැන් සමාධි මට්ටම කියන එක වෙනම මට්ටමක්. ඒකේ ලෞකික සමාධි තියෙනවා ලෝකෝත්තර සමාධි තියෙනවා. ලෝකෝත්තර සමාධි කියන්නේ මාර්ගඵල සමාධිය. ඵල සමාපත්තිය. ඔව්. දැන් අභිධර්ම ප්‍රදීපිකා විස්තර කරලා තියෙනවා දුෂ්ක විදර්ශකයාට ඵල සමාපatti සමාධිය බෑ කියලා. ඔව් මෙහෙමයි තියෙන්නේ. ඵල සමාපත්තියට සමවැදීමේදී ප්‍රථම ධානය මේ දැන් මෙහෙම තියෙනවා. සෝතාපන්න ප්‍රථම ධානය ඵල සමාපත්තිය. ප්‍රථම ධානය සහගත සෝතාපන්න ඵල සමාපත්තිය. ද්විතිය ධානය සෝතාපන්න සමාපත්තිය. දැන් මෙහෙම තියෙනවා. ඒ ධානයේද ඵල චිත්තය සමගය දෙනවා. ප්‍රථම ධානයේ සමගය දෙනවා නම් ඒ ධානය හිතගෙන ප්‍රථම ධානය මේ සෝතාපන්න ඵල සමාපත්තිය. ප්‍රථම ධානය සකුද්දාගාමි ඵල සමාපත්තිය. ඒ නිසා තමයි 89ක් සිත් 121කට බෙදෙන්නේ. ඒක 40ක් වෙනකම් බෙදෙනවා. මොකද මේ එක හිතක් 8 ආකාරයකට බෙදෙනවා මේ විදිහට. මේ සිත් මේ කියන්නේ සෝවාන් මාර්ගය සහ ඵලයේ කියන මේ 8 පස් ආකාරයකට බෙදුනහම 40 ආකාරයක් වෙනවා. ඒ නිසා චිත්ත ස්වභාව 40 ආකාරයක වෙනසකට ගන්න නිසා තමයි සිත් 89ක ප්‍රභේදයට 40 ආකාරයක ප්‍රභේද අරින්න 121ක් සකස් කරගන්නේ. ඒ 89න් 81යි. අර මොකද මේ මාර්ග සිත් 4යි ඵල සිත් 4යි කියන 8. ඒ 89න් අහ කරපුවාම 81යි. ඒ 8 40කට බෙදෙනවා. ඒතර 121ක් වෙනවා. සෝවාන් කියන්නේ මානසික තත්ත්වයක්. මේ මානසික තත්ත්වය වල ඒක එහාට යන පුළුවන් ඥාන අන්න ඒකයි කියන්නේ. ඒක යන්න පුළුවන්. දිවාන් බාට අවශ්‍ය සංස්කාර ගොඩ නැගිනවා. ඔය දැන් සෝතාපන්න ඵලයේදී සිද්ධ කරන්නේ යම් ගොඩ නැගෙන සංඛාරයක් නවත්තන එක. අන්න ඒකයි. යම් සංඛාර කොටසක් නිරෝධ වුණා, ඊතුරු සංඛාර කොටස එතන තියෙනවා ඉතුරු වෙලා. මේ සෝවාන් ඵල චිත්තේ තියෙන්නේ කොටසක් සංඛාර ගෙවලා නිරෝධ කරලා කොටසක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ. ඊළඟට ඒකක් තියෙනවා. ඒවත් පැල ඇටිම තමයි. ඉතින් ওই විදිහට ගිහිල්ලා එක එක ඵල සමාපත්තියට සිද්ධ වෙන්නේ. එක එක සංඛාර කොටසක් නිරෝධ වෙන එක. ඊටු ටික තියෙනවා. අන්න ඒකයි. ඉතින් ඵල සමාපත්තියේ ස්වභාවය ඒකයි. එතකොට මේ ඵල සමාපත්තියේ ස්වභාවයේදී ඒ ඵල සමාපත්තියෙන් ඉඳගෙන මේ ලෝකේ හැම දෙයක්ම ඇසෙන් කනින් දිවෙන් නාසයෙන් ශරීරයෙන් ඇසුරු කරන්න පුළුවන්. මොනවෙන් ඇසුරු කළත් මොන රූප මොන ශබ්ද මොන ගන්ධ ඇසුරු කළත් ඒ තුලින් යම්කිසි ප්‍රමාණයකක් ගෙවිලා ගියාද ඒක නැගෙන්නේ නැහැ. ඊටු ටිකයි නැගෙන්නේ. අන්න ඒක තමයි ඒ සමාපත්තියේ ස්වභාවය. ඒක තමයි ඵල සමාපත්තිය මේ අර අවිද්‍යාමානෙන් තනිකර මනෝද්වාරයේ විතරක් නැగిලා හිටිනේවා නෙකි. ඵල සමාපත්තිය එකක් මේ ඒතකොට මේ මෙහෙමයි ඵල සිතයි ඵල සමාපත්තියයි දෙකක්. ඵල සමාපත්තියේ සමවදින්න ගියාම ඒක ධානය එක්ක ලැබෙන්න ඕනේ. පරිහිත නාම පදන් පුළුවන්. අන්න ඒක ඵල සිත හැම වෙලෙම උපදන්න පුළුවන්. මේ විතක්කයෙන් තමයි හිතෙන්නේ මේ සෝවාන් තත්ත්වයට යන්නේ. ඔය නැතු කරලා බෑ. සවිතක්කේ. විතර්ක ਵਿਚාර දෙකක්. සවිතක්ක සවිචාර තව එකක්. විතර්ක ਵਿਚාර කියලා කියන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන තුනටයි. අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නෙක්ඛම්ම සංකල්පනා කියන ඒවට කියන්නේ සවිතක්ක සවිචාර. දැන් අද විතක්ක ਵਿਚාර සවිතක්ක සවිචාර කියන්නේ විතර්ක සහිත වූ විචාර සහිත වූ කියලායි තෝරන්නේ. එහෙමයි තෝරන්නේ. දැන් අභිධර්ම ප්‍රදීපිකාතේ විතක්ක විචාර. ඔව්. දැන් විතක්ක ਵਿਚාර කියලා කියනවා. දැන් විතක්ක ਵਿਚාර නැතුවම දැන් දෙවෙනි ධ්‍යානෙ විතර්ක ਵਿਚාර නැහැ ගමන් හිතවිලි නැහැ කියලා හිතා ඉන්නවා. සවිතක්ක සවිචාර කියන්නේ විතර්ක සහිතව විචාර සහිතව කියලා තෝරන නිසා ඒක වෙන්නේ. අන්න විභංග ප්‍රකරණයේ තියෙනවා. ඔය වචනේ තෝරලා.
සවිතක්ක කියන එක තෝරලා තියෙනවා. තපෙත්වා විතක්කං කියලා. විතර්කයේ අත්තරකු. ඊතුරු දහම් ටික සවිතක්කයි. ඒතර ඒ වගේ සවිචාර කියන එක තපෙත්වා ਵਿਚාරං. ਵਿਚාරයේ බහතබලා. ඒ සමගින් ඊතුරු දහම් ටිකයි සවිචාර කියන්නේ. එහෙනම් විතර්ක ਵਿਚාර කියන්නේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා යම් තැනක නැගෙනවා නම් ඒවට කියනවා විතර්ක ਵਿਚාර. අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නික්කම්ම සංකල්පනා යම් තැනක නැගෙනවා නම් ඒවට කියනවා සවිතර්ක සවිචාර. එන අව්‍යාපාද සංකල්පනාවල කාම මේ ව්‍යාපාද සංකල්පනා නැහැ. එන විතර්ක ਵਿਚාර නැති හිතේ තියෙන්නේ මොනවාද? අව්‍යාපාද, අවිහිංසා, නික්කම්ම කියන සංකල්පනා. ඒ ටික තියෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. හතරවැනි ධානයේට ගියාට පස්සේ උපේක්ෂා ඒකාග්‍රතාවෙන්න තියෙන්නේ. එහෙනම් පළවෙනි ධානයේට විතර්ක ਵਿਚාර කියන්නේ සිතිවිලි නා. විතර්ක ਵਿਚාර නතර කරගුවාට පස්සේ එයින් එහා ධානය වලට සිතිවිල්ලක් තියෙන්න බෑනේ. විතර්ක ਵਿਚාර කියන්නේ සිතිවිලි වලට නා. ද්විතිය ධානයෙන් එහාට සිතිවිල්ලක් තියෙන්න බෑ. හොඳයි චුල්ලපන්තක හාමුදුරුවෝ අභිඥා පාදක චතුර්ථ අධ්‍යායයට සමවැදිලා නෙමෙයිද 1000ක් මවාගෙන හිටියේ. සමවැදිලා ඔය වෙලාවේදී ඇවිදලා හිටන් ආපුවාම කවුද චුල්ලපන්තක කියන්නේ කිව්වම මම චුල්ලපන්තක කියන්නේ කියලා ඔක්කොම කතා කළේ නැද්ද? ඒතර ඔක්කොම කතා කළා. ඒතර වචනේ අහලක් තියෙනවා වචෙන්ට උත්තර දීලා තියෙනවා මම චුල්ලපන්තක කියලා. ඔය වෙලාවේදී හිටියේ මොකේද? අවිඥා පාදක චතුර්ථ ධානයට සමවැදිලා. දැන් විතර්ක ਵਿਚාර කියන ඒවා කතාවේ වචන වල තියෙනවා නා. උපේක්ෂා ඒකාග්‍රතාව පවණක් තියෙන අවිඥා පාදක චතුර්ථ ධානයලා කතා කළේ කොහොමද? එහෙනම් මම චුල්ලපන්තක කියන එක විතර්ක ਵਿਚාර නැද්ද? අන්න ඒකයි කාරණේ. විතර්ක ਵਿਚාර කියන්නේ සිතිවිලි කියලා ගත්තොත්. කතාව හෝ සිතිවිලි කියලා ගත්තොත්. එයින් එහාට කතාවයි සිතිවිලි නෑ කියලා නිගමනය කළොත්. ඒතර කොහොමද උන්වහන්සේ මම චුල්ලපන්තක කියලා කිව්වේ මේ පෙළදහමේ තියෙන දේශනා අපිට බෙවුල් කරන්න බෑ. කලේ කොහොමද? එතකොට කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ එදා හිටු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නම බඹලෝ ඉඳලා දසදහසක් සක්වලට එනකම් ඇහින්ද ආරභත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනයේ දුනාත මච්චු හේනානං නලාගාරෝජ කුංජරෝගින ගාතාව දේශනා කළයි කියනවා බඹලෝ ඉඳලා දසදහසක් සක්වලට ඇහින්ද දැන් බඹලෝට ගිහින් ඒකාන්තයෙන්ම අභිඥාපාදක චතුර්ථ ධානයේ ඉන්නේ හිටි එහෙ ඉඳලා ගාතාව දේශනා කරනකොට වචන ශබ්ද වුණේ නැද්ද? දසදහසක් සක්වලට ඇහෙන්න අදිෂ්ඨාන කරලා ප්‍රකාශ කරනකොට විතර්ක ਵਿਚාර නැගුණා කියලා ගන්න. හැබැයි සවිතක්ක සවිචාර නම් නැගුණා. අන්න ඒකයි කියන්නේ. එදින දැන් හැම වෙලාවකම අපි දකින්න ඕනේ. දැන් හුඟ දෙනෙකුට ප්‍රශ්නයක් එනවා දැන් අපි සමාධියකින් කතා කරනවා කිව්වොත් එහෙම. විතර්ක ਵਿਚාර මේ ප්‍රථම ධානයෙම ගැලවිලා ගියාට පස්සේ වචන කොහොමද සමාධිය මේ විහාරකින් කතා කරන්න කියලා ප්‍රශ්නයක් නගනවා. විතර්ක ਵਿਚාරෙන් නෙමෙයි කතා කරන්නේ සවිතක්ක සවිචාර වලින්. අව්‍යාපාද අවිහිංසා නික්කම්ම සංකල්පනාවෙන් නැගින්නේ අව්‍යාපාද කතාව අවිහිංසා කතාව නික්කම්ම කතාව. එහෙනම් නිවන් දකින්න ධර්ම දේශනා කිරීම සම්පූර්ණ කරනවා. හැබැයි ඉතින් මේ සමාධි කතාවෙන් රාගයයි දේශයයි මොහයයි ගැන කතා කරන්න බෑ. රාගයේ දේශයේ මොහොත ටිකත් විතර්ක ਵਿਚාරයට බහිනවා. නම් සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිතං පඨමඥාන. ප්‍රථම ඥානෙ තියෙන විතක්ක ਵਿਚාර නෙමෙයි. විතර්ක සහිතව විචාර සහිතව ප්‍රීති සුඛ සහිත කියලා ඔය ආදී වශයෙන් තමයි විග්‍රහ කරන්න යන්නේ. විතර්ක ਵਿਚාර තියෙනවා නම් ප්‍රීති සුඛ නෙමෙයි නැගින්නේ රාගයේ දේශයේ මොහේ. සවිතක්ක සවිචාර වල තමයි විවේක ලැබෙන්නේ. විවේකයෙන් ලැබෙන ප්‍රීති සුඛ විවේකයක් තියෙනවා. විවේක නිසිතයි. නා අවිද්‍යා අවිහිංසා සංකල්පනා අව්‍යාපාද සංකල්පනා නික්කම්ම සංකල්පනා විවේක නිසිතයි. විරාග නිසිතයි. නිරෝධ නිසිතයි. වස්සග්ග පරිණාමී කාරණා හතරකින් යුක්තයි. අන්න ඒකෙන් යුක්තව නැගිනකොට මොකද සවිතක්ක සවිචාර වලින් තමයි නැගින්නේ. විවේකජං ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිතං පඨමඥාන. ප්‍රථම ධානය. ප්‍රථම ධානයේ කතා නොකරින්න අවශ්‍ය නැහැ. හැබැයි කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා අත්හැරලා අව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා, නිකම්ම සංකල්පනා වුණි. මේ සංකල්පනාවට තමයි අන්න ඒක. එක ගාතාවක් අර්ථ දැන ධර්ම දැන ධර්මාන් ධර්ම ඇසුරු කරමින් අසන්නේ නම් දරන්නේ නම් ඒ වගේම නිතර සත්ගායනා කරන්නේ නම් සතර දැහැන් වැඩෙනවා තේරද වායයටපත් වෙනවා කියලා දේශනාවේ තියෙනවා. ඇසීම, දැරීම, වනපොත් කිරීම, දහම් ගැන නිතර සිටීම හේතු කොටගෙන සතර ධානය ලබනවා තේර භාවයටපත් වෙනවා. එහෙනම් අහලා දරලා වනපොත් කරලා නිතර භාවිතා කරලා ලබන්න පුළුවන් එකක්. මොකක් නිසාද?
සවිතක්ක සවිචාර. සවිතක්ක සවිචාර අන්තිම වෙනකන්ම තහක් වෙන්නේ නැහැ. විතක්ක ਵਿਚාර පළවෙනි දහයේදී නැති වෙනවා. සමහර විචාර මාත්‍රයක් ඇති දෙවෙනි දහය නැති වෙලා ඒකට නැති වෙලා ගියාට පස්සේ විතක්ක විචාර නැහැ ඉන්නේ. සවිතක්කේ සවිතක්ක දිගටම පවතිනවා. පවතිනවා. සවිතක්ක සවිචාරේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා දැහැනිලා කතා කරන්න පුළුවන්. දැහැනිලා අහන්න පුළුවන්. ධානය සමාපත්තිය වෙනයි ධානීය වෙනයි. ධානයයි ධාන සමාපත්තියයි තෝරගන්න ඕනේ. සමාපatti වීතියයි ධාන වීතියයි කියලා වීති දෙකක් තියෙන්නේ උකට. අපි දැන් පැහැදිලිව තියෙනවා. සමාපatti වීතිය මනෝද්වාරය එතන කර යන්නේ. සමාපatti වීතිය. ධාන වීතියට මේ ධාන වීති කඩවෙවි යන්නේ. ඉතින් ධානයට අනුකූල වන්නා වූ පංචඅද්වාර සිටිවිලි සම්බන්ධ වෙනවා. ඥාන සමාපatti ජාන්සිත් දිගටම යනවා. අන්නේ ජාන්සිත් දිගටම යනවා. කැඩෙන්නේ නැහැ චිත්ත වීතිය. ඒතොරයි සමාපත්තිය හැදෙන්නේ. අතරම කැඩෙන්නේ. ඥාන සිත්තල විපාකෙත් අන්න ඒකයි. බාධා බාධා එනවා. අනිකට විපාකෙත් දෙනවා ධානයේට. මේ බාධාවක් එන්නේ මොකද? මේ චන්දරාගයෙන් යුතු ඇලීම් ගැටි මුලා රහු වෙලා හිටියොත් බාධායි. චන්දරාගය දුරු කරපු කෙනාට කොහොමවත් බාධා නැහැ. කොච්චර සත්‍යාව තමයි මොකද? අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ආර්ය භාවනාවට අතන මෙතන හැංගෙන්න කැලේ දුවන්න ඕනේ නැහැ. අපි කියන්නේ ඒකයි මේ සමාජයේ ඉඳගෙන මේ සමාජය ඇතුළේ. ඔව් ඕන තැන ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ තරම් පහසු දෙයක් මේ සමාධිය. ආර්ය සමාධිය. අතන මෙතන දුවන්නේ හැංගෙන්න දෙයක් නැහැ. කැලේ දුවන්නේ දෙයක් නැහැ. විසා සානස්යෙන් වෙයි. නියෝසඤ්ඤා ඥාන වඩලා නියෝසඤ්ඤානාසඤ්ඤාතනේ ඉන්න අරූපී බ්‍රහ්මිකුනි සිවයට වඩා මහබෝසත්ත්වයේ කො ඥාන තුල ඉන්නවා. සංකල්පික කරලා. ඔය කොච්චර වැදගත්ද? එතෙන් තේරෙනවනේ. ඉතින් එහෙම වැදගත්කමද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මගේ මේ ගිහිව ඉන්න මේ ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නා නම් සෝතාපන්න පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභී යෝගියෙකුට ඒ මගේ ගිහි ශ්‍රාවකයාගේ වටිනාකමෙන් කලාවෙන් කලාවකවත් වටිනාකමක් තියන්න බෑ කියලා. වටිනාකමෙන් බැලුවා. ඒ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා ඊටර බොහෝම ඉහළයි. හැබැයි ගිහි වතකින් අපතමිය පෝෂණය කරගෙන ඉන්නවා. මොකද හේතුව? එයා සදාහරම සතර පායෙන් නිදහස් වෙලා ඉන්නේ. අර ගිහිව ඉන්නේ ආර්ය ශ්‍රාවකයා. පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභියා ඒ අධ්‍යයන පිළිලා පායන්න පුළුවන්. ඒකෙන් බේරලා හිටියොත් කොහේ හරි ඉපදෙන ගම ලෝකේ කල්ප ගානක් ඉඳලා හරි ඇවිදලා ආයිත් අපාගත වෙන්නේ සතර රවුමට හිමිකාරය. ලැබුව හරයක් නෑ. හේතු ඇතෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ ගිහි සෝතාපන්න ශ්‍රාවකයෙක්ගේ කලාවෙන් කලාවටවත් වටනවා කියලා තියන්න බෑ කියලා. ඒ කියන්නේ අසිතාපයල මුසත්ත බුදු වෙනවාද කතාවෙන් බැලුණානේ ඥාන තාන් බැලුණා. ඔව් හතර ගන්න බැලුණා. ඒක ප්‍රබුල වුණාට පස්සේ එයාට ඉතින් එතෙන්ට යන්න හිතෙව්වා. ඥාන හිරුණා. ඔව්. සාමාන්‍ය කියා රසිත වගේ ඥාන වල බක්මනකට යනවා. දැන් මහ බෝසත්න් වහන්සේලා ඥාන වල බක්මනකට යන්නේ නැති නැහැ කියන්නේ ඕකයි. අන්න ඒකයි කියන්නේ. මහ බෝසත්න් වහන්සේ උපාදානිය කරන්නේ. මරණාසන්න කිව්වේදී ඥාන අතහරින්න පුළුවන්. අතහරින්න පුළුවන්. අතහරින කාමාර්ථ පිටට පැනලා මනසෝක පස්සේ. මතුවලා එනවා ඒකයි ආශ්‍රයක් නැගලා එනවා. බ්‍රහ්ම ලෝකේ උපාදානිය කරන්නේ නැහැ බෞද්ධයෝ. ඒ නිසා පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභී ලබාගෙන හිටියත් අනාගාමී කෙනෙක් මැරිලා. නිවසඤ්ඤානාසඤ්ඤායතන උපදින්නේ. එයාගෙන් සුද්ධාවාසය උපදිනවා. මොකද ඒකට හේතුව උපාදානිය කරලා ලෝකේ. උපාදානිය කළොත් තමයි එතන භවය යන්නේ. දැන් සුද්ධ ගති ලක්ෂණ නිසා සුද්ධ ආවාසයේ හැටියට පවතිනා අන්තිම කෙලවර කරන සුද්ධ ආවාස භවතලයට ඒගොල්ලන්ගේ උපස්තිය යන්නේ. එතනින් කෙලවර කරන මිස කායිත එකක් යන්නේ නැහැ. දැන් අපි වැදගත්ම හරියකට ඇවිදිලා තේරුම් ගන්න ඕනම හරියක් තියෙනවා. අපි දැන් වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයකුයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයකුයි දෙකක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නම් අපි අහලා තියෙනවාද එහෙම එකක්? ආර්ය අෂ්ටාංගික මාර්ග දෙකක් ගැන ලෝකෝත්තර ආර්ය සමාගයෙන් අපි අහලා තියෙන්නේ සෝවාන් වෙච්ච ආර්යජාගේ පස්සේ තුන් තත්ත්වය කියලා අහලා තියෙනවා. ඔව් අපි එහෙමනේ අහලා තියෙන්නේ. නාන්තිය. ඒතකොට ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක් තියෙනවා. හැබැයි බුදුරන් වහන්සේ දේශනා කරනවා මෙහෙම එකක්.
ඒ ලෞකික වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙලෙස් සහිතයි. නිවනට නෙමෙයි සුගතියට හේතු වෙනවා කියන්නේ. කෙලෙසුන්ගේ මුදවන නිවනට හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දුවන් ඵලයට මෙහා වුණත් ඒ තත්ත්වෙන් ඉන්නනේ ලෝකෝත්තර අන්න ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය තෝරා ගන්න ඕනේ. කොහොමද ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයටපත් වෙන්නේ කියලා අපි ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ. මජ්ක්‍ධිම නිකායේ මට මතක හැටියට මහා චත්තාරීසක සූත්‍රය කියන සූත්‍රය හොඳට පැහැදිලිව ටික දේශනා කරලා තියෙනවා. නමුත් අපි ඕක බැලුවේ නැත්නම් තෝරාගත්තේ නැත්නම් අපිට හරි අමාරුයි උතෙන්ද යථාර්ථය තෝරා ගන්න. ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය වටහාගත්ත අපිට පුළුවන්කම ලැබෙනවා හරියටම අන්නේ ධර්ම මාර්ගය වටහා ගන්න. දැන් අපි මුලදී අපි මෙච්චරලා සාකච්ඡා කරපු අවස්ථාවක් තුළ බෞද්ධයෙක් වීමට අවශ්‍ය කරන මූල ධර්මයේ තේරුම් ගත්තා. මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයට ගෝචර වෙන සෑම සියලු නාම ධර්ම රූප ධර්ම ඇතුළු ලෝකේ සියලුම දේ මොනවා බැලුවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මේ ත්‍රිලක්ෂණයට ගෝචර වෙන හැටි අපි තේරුම් අරන් තියෙනවා. ඒ නිසාම අපි නිගමනය කරගත්තා මේ ලෝකේ පැවැත්ම තුළ කිසිම නාම ධර්මයකට කොටු වෙලා හරි රූප ධර්මයක් තුල හරි අපිට පැවැත්මේ සැනසille නිත්‍ය සැප ආත්ම තැනක ඉන්න තැනක් නැහැ කියලා. නිත්‍යයි සැපයි ආත්මයි යන දෘෂ්ටියකින් ඉන්න අසුරු කරන්න තැනක් නැහැ. හැම තැනකම තියෙන්නේ අනිත්‍ය දහමක් නම් දුක්ඛ දහමක් නම් අනාත්ම දහමක් නම් අපිට අසුරු කරන්න ලැබෙන්නේ. ඒවා අනාතයි කියලා තේරුම් ගත්තා. දැන් මෙන්න මේ තේරුම් ගැනීම ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා දේශනා කරන තුරු ලෝකයේ කිසිම ශාස්ත්‍රූවරයෙක් ලෝකෙට වෙනම දේශනා කරන්නේ නැහැ. එහෙම පුළුවන් කමක් නැහැ. මේ නිසා මේ වටිනා ධර්මයේ මේ පද තුන ඊටාම කෙටි වුණාට අති දුර්ලභයි. අති වාසනාවන්තයි. මෙතනින්ම තමයි විමුක්තියට මඟ සැලසෙන්නේ. මෙන්න මේ වචන ටික තේරුම් නොගත්ත කෙනෙක් ඇත්ත වශයෙන්ම කියනවා නම් තව බණ අහලා හරි ඒක තෝරා ගන්න තැන ඉන්න ඕනේ. ඒක තෝරාගත්තට පස්සේ දැන් එයාට මාර්ගයක් හම්බ වෙලා තියෙනවා. එයාට ප්‍රශ්නයක් මතුණා දහම් ප්‍රශ්නයක්. එතකම මේ දහම් ප්‍රශ්න කියලා මතුවෙන්නේ දහම් ප්‍රශ්න නෙමෙයි. විමර්ශන ආසාවේ ප්‍රශ්න. අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් දැන් අපි මොකද්ද කරන්න ඕනේ? මේ පැවැත්මෙන් ඉවත් වෙන්න ඕනේ. මේ පැවැත්මත් එක්ක හිටියොත් නම් අනාතයි. නාත ධර්මයක් මොකද්ද? මෙන්න මේ ප්‍රශ්නේ මතුවෙනවා. ඔන්නේ ප්‍රශ්නේ මතුවෙච්ච කෙනාට තමයි බුදුදහම ගෝචර වෙන්නේ. අන්න එයාටයි විමුක්ති ධර්මයේ ගෝචර වෙන්නේ. ඒ තාකල් විමුක්ති ධර්මයක් නෙමෙයි ගෝචර වෙන්නේ පරිේශනාත්මක මනසකට ඕන කරන අදහස් තේරුම් අරගෙන නම් ඒවා හිතේ දරා ගන්න තමයි අදහස් ඕන කරන්නේ. ඊට පස්සේ දරා ගන්න ඒවා නෙමෙයි ඕන කරන්නේ කොහොම හරි විමුක්තිය කරා යන්න විමුක්තියටපත් වෙන්න. අවශ්‍ය කරන ධර්ම මාර්ගය හොයාගෙන මම ඒක අනුගමනය කරලා අප්‍රමාදව මිදෙන්න ඕනේ මේ චන්දරාගෙන් මිදලා යන්න ඕනේ. ඔය අදහස එනවා. මෙන්න මේ විලාය තමයි අනේ ස්වාමීනි ඒකට අවශ්‍ය කරන ධර්මයේ දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටින අවස්ථාව එන්නේ. අපිටත් මේ මූල ධර්මයේ අහුවට පස්සේ අන්නේ ධර්මයේ මොකක්ද කියලා දැනගන්න ඕනේ කියන අවශ්‍යතාවය දැනෙන්නේ අන්න ඊට පස්සේ. මෙන්න මෙතන පටන් තමයි නිර්වාණගාමී මාර්ගය පිළිබඳව දර්ශනීය ලැබලා තියෙනවා. දර්ශනීය පහතබ්බ කියන දර්ශනීය පහ කරනදී පහ කරලා ඒ අදහස ආවේ. භාවනායේ පහතබ්බ කියන ඇලීම් ගැටීම් දෙක පහ කරලා මුලාව පහ කරගන්න අවශ්‍ය කරන්නා වූ වැඩපිළිවෙල ඕනෑකමක් ලැබෙන්නේ අන්න ඊට පස්සේ. මෙන්න මෙයාට තමයි මෙන්න මේ කියන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවන් දකින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඕන වෙන්නේ. මෙන්න මේ අවස්ථාව වෙනකොට මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලත් ඔය වචන තිබුණා. ඔය වචන වල භාවිතා කරපු ලෞකික අර්ථ තිබුණා. සම්මා දිට්ඨිය කියන වචනේ තිබුණා. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත මේ වචන තිබුණා. හැබැයි මේවට දීපු සිංහල අර්ථයක් තිබුණා. මෙන්න මේ සිංහල අර්ථයේ ලෞකික අර්ථය. බුදුරජාණන් වහන්සේ බොහෝ කොට දේශනා කරපු තැන් තියෙනවා. ලෝකෝත්තර වූ මෙබඳු දහම් වචන වලට පහු කාලයක ඒ වචන වල අර්ථය යටපත් වෙලා
ඒවට ලෞකික අර්ථයක් ගොනු වෙලා වේදයේ තුල ඕවා ආවා කියලා. අනේ වේදයේ තුල ත්‍රිවේදයේ තුල බොහෝ කොටම තිබුණා මේ දහම් වචන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සත්බොජ්ජංග ඒ වගේම මේ සතර බ්‍රහ්ම විහරණ මේ වචන ඇවිදින් තිබුණා. ඒතර මේ වචන වල තිබිච්ච තේරුම සිංහල මේ ඔක්කොම තියෙන්නේ ලෞකික අර්ථ. දැන් මේ බුදුදහම තුළ මේ හෙළ අටුවා විනාශ වුණාට පස්සේ නැවත අටුවා ලියනකොට ඔය ඉන්දියාවේ හිටපු ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණයෝ මහාන වෙච්ච අය තමයි බුද්ධඝෝස හාමුදුරුවෝ කියන්නේ. ඔයගොල්ලන්ට තමයි අර්ථ දෙන්න සිද්ධ වුණේ. ඉදා වේදයෙන් ඉගෙනගත්ත අර්ථ තමයි මේවට ආයතරයක් දුන්නේ. මෙන්න මේ නිසා තමයි අපිට බුදුදහම වෙනුවට ලෞකික දහම තුළ පැටලි ඉඳ සිද්ධ වුණේ මාර්ගඵල මේ ආර්ය මාර්ගය පූර්ණ්‍ය කරගන්න බැරුව. ආර්ය මාර්ගය පූර්ණ්‍ය කරන එක වෙහිලා යන්න හේතුව ඔන්න ඕකයි. එහෙම අර්ථ තිබිච්ච නිසා. ඒ අර්ථ අදත් මතුවලා තියෙනවා. දැන් සම්මා දිට්ඨිය කියන වචනේ කියනකොට යහපත් දැකීම, හරි දැකීම, නිවැරදි දැකීම කියන මේ වචන තුනකින් තමයි සිංහලට අර්ථ දෙන්නේ දැන්. සම්මා දිට්ඨිය කියන්නේ එක්ක යහපත් දැකීම, එක්ක හරි දැකීම, එක්ක නිවැරදි දැකීම. ඔය කියන වචන තුනේ තමයි සම්මා දිට්ඨිය කියන පදයට සිංහල අර්ථ දෙන්නේ. දැන් හොඳයි යහපත් දැකීම, හරි දැකීම, නිවැරදි දැකීම කියන මේ වචනේ කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ මාර්ගාංගය අපිට තේරුණා. මාර්ග අංග නෙමේ වචනේ. දැන් අරි අටංගි මග කියලා අපි ඔක කෙටියෙන් කියන්න යනවා. අංග 8කින් යුත් මාර්ගය කියලා අපි මේකට කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ අංග නෙමේ හංග. මේ අටෙන් පෙන්නන්නේ පද අටෙන් පෙන්නන්නේ හංග 8ක්. අංග 8ක් නෙමෙයි. නමුත් අද අපි අංග 8කින් යුත් මාර්ගය කියලා කියන්න පුරුදු වෙලා තියෙනවා. ඔය වචන තෝරා ගන්න ඕනේ. දස නාමකින් දස හංගේහි සමන්නාගතෝ අරහාති උච්චතිති. දස හංගයකින් සම්පූර්ණ වෙච්ච කෙනා අරිහතුන් වහන්සේ කියනවා. කියලා උත්තරේ දුන්නා. අංගවල නෙමෙයි හංග 10කින්. දස අංගේහි නෙමෙයි තියෙන්නේ දස හංගේහි. මා දස හංගය හැදෙන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හංග 8යි. සම්මා ඥාන සම්මා විමුක්ති කියන පද දෙකයි. එකතු වුනහම හංග 10යි. ඔන්න හංග 10න් යුත් වෙච්ච කෙනාට කියනවා දස හංගේහි සමන්නාගතෝ අරහාති උච්චතිති. එහෙනම් මේවා අංග නෙමෙයි හංග. ඇයි අංග නෝ කියන්නේ? ඇයි හංග කියන්නේ? ඔකත් තෝරාගෙන ඉන්න ඕනේ. අංග කියන වචනේ නිරුක්තිය දකින්න ඕනේ ඕක. යම් තැනක අං ගෑවෙනවා නම් අංග වෙනවා. අං කියන්නේ යම් කිසි කෙනෙකුට අඟක් යම් තැනක හටගන්නේ කාට හරි හිදවන්න මිසක් අනින්ද මිසක් අත ගන්න නෙමෙයි. අන්න අංගක ලක්ෂණය ඕකයි. එහෙනම් අපි අංග 10ක් අරගෙන මේ සසර ගමනේ එනවා. සතර පායට යනවා. අනුන්ට හිදවන්ට ගාවන වද්දන කෑලි 10ක් අල්ලාගෙන. ප්‍රාණඝාතය අනුන්ට හිදවන අංගය. හිදවන්නයි ගන්න. පොරමරවංචාව අනුන්ට හිදවන්න ගන්න එක. සුරාසූ දුරාචාර අනුන්ට හිදවනවා. බොරු කේලම් පරිස වචන ප්‍රලාප අනුන්ට හිදවනවා. ලෝභ තරහ මෝඩ අනුන්ට හිදවනවා. අනුන්ට ගෑවිච්ච තැන හිදෙන නිසා. ඒවට අංහා සමාන අංග ගෑවුනා වාගේ. කැලෙනවා, පොඩි වෙනවා, හිදෙනවා, කැඩෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. අකුසල් 10 යම් තැනක ගෑවෙනවා නම් ක්‍රියාත්මක වෙනවා. ඒකට අපි බලනවා කවුද මේක හැංගුවේ? කොහොමද නැත්තේ මොකද? යමක් යම් තැනක නැද්ද? ඒකට හැංගුවා කියන වචනයක් අපි අතර අදත් වෙනවා. ඒක හංගල. හංගවල ස්වභාවයක් තියෙනවා. හිදවන පැත්ත නැති කළා. නිරෝධ කළා. හිදවන පැත්ත, ගාවන පැත්ත, විද්‍යාමාන කරන පැත්ත නැති කළා නම් එතන හංග වුණා. හැංගුවා. අන්නේ මේ විද්‍යාමානව තියෙන ඒවා හැංගුවා කියන්නේ අවිද්‍යාමාන කරන්න ගන්නා වූ කාරණා 10ක් තියෙනවා. ওই කාරණා 10න් මෙච්චර කල් විද්‍යාමාන වෙච්ච ලෝකේ හංගනවා. හංගනවා කියන එකෙන් අදාළන් තියෙන බොහොම කෙටි තේරුම. ඒ හැංගුවා කියන එක අද අපි හිතා ඉන්නේ මෙතන නෑ වෙන කොහරි ඇති හංගලා. හංගනවා කියන එකෙන් පෙන්නන්නේ යම් තැනක විද්‍යාමානව දැන් එතන විද්‍යාමාන වෙන්නේ නෑ කියන එක. මෙන්න මේක තෝරා ගන්නවා. ඒ නිසා මේවට කියනවා දස හංග. මේකෙන් හංග 8ක් වඩන මාර්ගයටයි.
නිදහස් වීම සඳහා ලෝකෝත්තරත්වයේ සඳහා වඩන මාර්ගයේද අටපොලක් හංගන්න ඕනේ. නැත්නම් නැති කරලා දාන්න ඕනේ අක්‍රීය කරන්න ඕනේ. අටපොලක අක්‍රීය වුණාම 9 10 දෙක ස්වභාවයෙන්ම අක්‍රීය වෙනවා. එහෙනම් ඔය අටපොලෙනු අපිට ක්‍රියාත්මක කරන්න තියෙන්නේ 5යි. හංග 5ක් ක්‍රියාත්මක කරනකොට පරිවාර වශයෙන් හංග 3ක් ඕවයි වට කරනවා. සම්මා දිට්ඨිය වට කරපු පරිවාර හංග 3ක් තියෙනවා. සම්මා සංකප්පය වට කරලා තියෙන පරිවාර හංග 3ක් තියෙනවා. සම්මා වාචා වට කරපු පරිවාර හංග 3ක් තියෙනවා. සම්මා කම්මන්ත වට කරපු පරිවාර හංග 3ක් තියෙනවා. සම්මා ආජීව වට කරපු පරිවාර හංග 3ක් තියෙනවා. සම්මා වායාම සම්මා සති කිව්වේ සම්මා දිට්ඨි කියලා ගත්ත තුනක් තියෙනවා. අන්නේ ටික තමයි පරිවාර වශයෙන් වට කරලා තිබිච්ච හංග තුන. සම්මා දිට්ඨිය, සම්මා වායාම, සම්මා සති කියන පරිවාර හංග තුනකින් වට කරලා. මෙන්න මේ සම්මා දිට්ඨිය තෝරගන්න ඕනේ. සම්මා සංකප්පේ සම්මා සංකප්ප පිළිබඳ සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි කියන හංග තුනකින් වට කර තියෙනවා. ඒ ටික පරිවාර කරගෙන තියෙනවා. අන්න ඒක තෝරා ගන්න ඕනේ. ඒ જાතිය සම්මා සංකප්පය මොකක්ද? සම්මා වාචා පරිවාර හංග තුනකින් සම්මා දිට්ඨි සම්මා සති සම්මා වායාම කියන මේ හංග තුනකින් වට කරලා තියෙනවා. ඒ වගේම සම්මා කම්මන්තය සම්මා ආජීවයත් සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන පරිවාර හංග තුනකින් වට කරලා තියෙනවා. ඔන්නේ සම්මා ආජීවයට එනකන් කරුණු තේරුම් ගත්තාට පස්සේ අපිට පරිවාර හංග තුනේ වට කරපුවාම සම්මා වායාම සහ සම්මා සති කියන මේ ටිකට ආපුවාම අපි විසින් ක්‍රියාත්මක කළ යුතු කුසල සීලිය උතන තියෙනවා. ඔන්න අපි විසින් ක්‍රියාත්මක කළ යුතු ආර්ය මාර්ගයේදී නිවන් දකින්න අපි විසින් ක්‍රියාත්මක කළ යුතු හරිය තියෙන වෙටි. සම්මා සමාධිය ඒකේ ප්‍රතිඵලය. ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලය. සම්මා ඥාන සහ සම්මා විමුක්තියත් ඒකේ මල්පල ගැනීම. ගහක් හිටවාගත්ත ගොවියාට කරන්න තියෙන්නේ මොකද්ද කියලා. බුදුරන් වහන්සේ අන බීජයක් හිටවාගත්ත ගොවියාට කඳ වොන්නම් මල්පල වොන්නම් ගොවියා මොකක් කරන්න ඕනද කියලා බුදුරන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, මේ හිටවාගත්ත බීජයට හරියට සාතු කරන්න ඕනේ. කඳ වැඩිවා හෝ මල්පල වැඩිවා ආදී වශයෙන් කියලා හෝ ඒ සඳහා කරන්න ලද්දයක් තියෙනවා. සාත්තුව හරියට කළොත් කඳ වැඩෙනවා මල්පල ලැබෙනවා. ඒක ධර්මතාවය. එහෙනම් මහන්නේ මේ කුසල සීලයේ සාත්තුව කියලා හිතා ගන්න. සමාධියේ කඳ, ප්‍රඥාව මල්පල. සමාධියටයි ප්‍රඥාවට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒක ලැබෙනවා. බොහෝම පහසුවෙන් ලැබෙනවා. හැබැයි සාත්තුව හරියට කරගෙන යන්න. මෙන්න අපි විසින් ක්‍රියාත්මක කළ යුතු බුදුමග. ක්‍රියාත්මක කළ යුතු නිවන් මඟ. ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔය ක්‍රමෙන් දැනගන්න ඕනේ. වැදගත්ම හරියක් ඔය තියෙන්නේ අත්‍යවශ්‍යම හරිය. නිවන් දකින්න ඕන නම් කළ යුත්තේ මොකද්ද කියන එක ඔක්කොම උතර තියෙනවා. මෙතෙන්දි පෙන්නනවා ඔය මහා චත්තාරීසක සූත්‍රයේදී විග්‍රහ කළා සම්මා දිට්ඨියසේ දැනගනි. මිච්ඡා දිට්ඨියසේ දැනගනි. සම්මා දිට්ඨිය දෙආකාරයි කියලා දැනගනි. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සතර ගමන්ට හේතු වෙනවා. සුගති ගමන්ට හේතු වෙනවා. එකක් ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මෙන්න මේ ටික හරියාකාරව විග්‍රහ කරලා දැනගත්තාම සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය මතුවෙනවා. මින්න අත්‍යවශ්‍ය සම්මා දිට්ඨිය හොයාගන්න ක්‍රම. දැන් සම්මා දිට්ඨිය විග්‍රහ කරන්න කිව්වහම දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදාය ඥානං අයං උච්චති වික්‍රේ සම්මා දිට්ඨිය කිව්ව අර වාක්‍ය අරගෙන දුක සහ දුකට හේතුව දුක නැති කිරීම නැති කරන මාර්ගයේ සම්මා දිට්ඨියයි කියලා අපි කෙටියෙන් තෝරන්න යනවා. විග්‍රහ කරලා තෝරන්න ගියොත් යන්නේ ඔය ටික. නමුත් අපිට ඒත් ඔක තේරෙන්නේ නැහැ. ඒක ඔක්කොම ලෞකික අදහස්මයි තියෙන්නේ. ලෝකෝත්තර ධම්ම අදහස මතු කරන්න ඒ බණ පද ටික විග්‍රහය මදි. ලෝකෝත්තර ධම්මාර්ථය මතුුනේ නැත්නම් අපිට කවදාවත් සම්මා දිට්ඨි තෝරා ගන්න බෑ ධර්මානුකූලව. තව කෙනෙක්ගෙන් අහන්නේ නැතුව, සැක නැතුව සම්මා දිට්ඨිය තෝරාගත්තා වෙන්න නම් සම්මා දිට්ඨියසේ දැනගනි.
මිත්‍යා දෘෂ්ටිය දැනගනි. සම්මා දිට්ඨිය දෙආකාරයි කියලා දැනගනි. එක සම්මා දිට්ඨියක් ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙනවා. අනික් සම්මා දිට්ඨිය ලෝකෝත්තරයි නිවන්ට හේතු වෙනවා. මෙන්න මේ කිව්ව ටික විග්‍රහ කරලා දැනගන්න ඕනේ. එතකොට ආයෙ හැරියා තව සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය වෙන්නේ කොහොමද කියලා කාගෙන්වත් අහන්න කිසිම ඉතුරු වෙන්නේ නැහැ. සම්පූර්ණයි. ගුරුවරයෙක් අවශ්‍යත් නැහැ ඊට පස්සේ ධර්මයේ දැනගන්න. මෙන්න මෙතෙන්දී අපි දකින්න ඕනේ මෙන්න මේ දෙය. දැන් මේ ලෝකේ යහපත් කියලා දේවලුත් තියෙනවා. සාමාන්‍ය ලෞකික මනසට ගෝචර වෙන හරිය. නිවැරදි කියලා හරියකුත් තියෙනවා ලෞකික මනසට ගෝචර වෙන හරිය. හරි කියලා දේකුත් තියෙනවා ලෞකික මනසට ගෝචර වෙන හරිය. යහපත් දැකීම, නිවැරදි දැකීම, හරි දැකීම කියන මේ වචන තුනින්ම විග්‍රහ කරන්න ගියාට ලෞකික මනසට ගෝචර වෙන යහපත්, නිවැරදි, හරි කියන එකේ යම් අදහසක් ඇද්ද? ඔච්චරයි ගෝචර වෙන්නේ. ඔයින් එහාට ගෝචර වෙන්නේ නැහැ. අන්න සම්මා කියන වචනේට භාෂා නිරුක්ති දෙන්න ගියාම අපිට පැටලිලා තියෙන තැන. මොකද හේතුව සම්මා කියන පදයේ පද නිරුක්තිය. නිරුක්ති පටිසම්භිදා ඥානිය මතුවෙච්ච දාට හරියටම ලෝකෝත්තර දහම් අර්ථයේ වැටහෙන්න පටන් ගන්නවා. එතකන් වැටහෙන්නේ නැහැ. එහෙනම් සම්මා කියන වචනේ ලෝකෝත්තර අර්ථය ඒ නිරුක්තිය ආශ්‍රයෙන් දැනගන්න ඕන. සං කියන එකතුවට නැත්නම් සං කියන පදේට මා කියන පදේ සම්බන්ධ වෙලා සම්මා කියන පදයක් හැදුනා. සම්මා පදේ හැදිලා තියෙන්නේ එහෙම. සං කියන්නේ එකතුව. මේ ලෝකේ හැම දෙයක්ම එකතුවක් නිසායි හටගෙන විද්‍යාමාන වෙන්නේ. එකතුවක් නැති එක දෙයකින් මේ ලෝකේ යමක් විද්‍යාමාන කරලා පෙන්වන්න බෑ. යම් සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන රූප එකතුවක් මේ ලෝකේ කොතනින් හරි ගත්තොත් ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියන ධාතු හතරේ එකතුවකින් හටගත් ඒවායි තියෙන්නේ.